මුළු සමාජයම ඔබව ගුණාට අඳිනවා. දැන් මේ මම දැක්ක මේ පහුගිය දවස්වල මේ කේශ ධාතුයි කියලා අඟල් 4-5 දිග කොණ්ඩ. මම නම් අහලා තියෙන බුද්ධාගමේ ගෞතම බුදුහාමුදුරන්ට කොණ්ඩයක් තිබිලා නැහැ. ඒකට එහෙනම් මොකටද ජාතිය ගැන අහන්නේ? මොකටද කුලය ගැන ප්‍රශ්න කරන්නේ? ඒවා කිසි තේරුමකට නැති දේවල්. මිනිහගේ ජාතියෙන් කුලයෙන් ආගමෙන් කිසිම වැඩක් නැහැ. ඒ මිනිස්යාගේ ඥානවන්ත භාවය, ප්‍රඥාවන්ත භාවය, ගුණවන්ත භාවය, ආත්ම දමනය, විමුක්තිය, ශික්ෂණය, මොක්ෂය ගැන ප්‍රශ්න කරන්න. කාලය කියන්නේ මනුස්සයාගේ හිතට දැනෙන හැඟීමක්. සිතුවිලි වලට සාපේක්ෂව. කාලය සිතුවිලි දෙකකට සාපේක්ෂයි. ඇල්බර්ට් අයින්ස්ටයින් උන් එහෙනම් කිව්වේ කාලය අවකාශයට සාපේක්ෂයි කියලා. මම නම් ඒක පිළිගන්නේ නැහැ. මම පිළිගන්නේ කාලය සිතුවිලි දෙකකට සාපේක්ෂයි. මිනිසුගේ ජීවිතවල බලාපොරොත්තු ඉවරයක් නැහැ. මිනිසු කවදාකවත් ඉවර කරන්න බැරි, අවසන් කරන්න බැරි අනාගතයක් ගොඩනගාගෙන අපිට කුඩා කාලේ ඉඳලා ගෙදරින් උගන්වන්නෙත්, ඉස්කෝලෙන් උගන්වන්නෙත්, ඥාතීන් උගන්වන්නෙත්, හැමෝම උගන්වන්නේ පේන්නේ නැති අනාගතයක ජීවත් වෙන්න කියලා. කවුරුත් අපිට කියන්නේ ඇවිල්ලා පේන දැනෙන සීමාව තුළ වර්තමානයේ ඉන්න කියලා. මම ඔබට ඒක කියනවා. මම ඔබට කියනවා. පේන්නේ නැති අනාගතේ ජීවත් වෙන්න යන්න එපා. ඒක පේන්නේ නැහැ. ඒක පේන්නේ නැහැ නේ කවදාවත්. හැමදාම හිතින් අනාගතයක් හදනවා. හැමදාම හිතින් හදා ගන්නවා එක එක ඒවා. ඒක තුල ජීවත් වෙනවා. හැබැයි ඒක තුල මේ මානසික ලෝක හදා ගන්නවා. මානසික ලෝක හදා ගන්නවා කියලා කියන්නේ හිතින් එක එක ඒවා හිතලා නිකන් මේ මනසින් මනෝ ලෝක හදා ගන්නවා. ඒ මනෝ ලෝකවල ජීවත් වෙනවා. මනෝ ලෝකවල ජීවත් වුණාට එයාගේ සැබෑවටම ජීවත් වෙන ලෝකයේ තුලට එයාට එන්න සිද්ධ වෙනවා. ජීවිතයේ දුක, වේදනාව මේ සියල්ලට මිනිස්සු මුහුණ දෙනවා. හැබැයි මිනිස්සු කාටවත් තේරෙන්නේ නැහැ මේවෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. මේ සියල්ලෙන් ගැලවෙන ලේසි ක්‍රමයක් තියෙනවා. මේ සියල්ලෙන් නිදහස් වෙන මාර්ගයක් තියෙනවා. සදහටම ගැලවිලා සංසාර විමුක්තිය සාක්ෂාත් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අහන්න. ඒ ක්‍රමවේදය විවෘත මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස ශ්‍රවණය කරන්න. මුළු සමාජයම ඔබව ගුණාට අඳිනවා. දැන් මේ මම දැක්ක මේ පහුගිය දවස්වල මේ කේශ ධාතුයි කියලා අඟල් 4-5 දිග කොණ්ඩ. මම නම් අහලා තියෙන බුද්ධාගමේ ගෞතම බුදුහාමුදුරන්ට කොණ්ඩයක් තිබිලා නැහැ. සුත්ත නිපාතේ සුන්දරීක සූත්‍රයේ තියෙන්නේ සුන්දරීක බමුණා බ්‍රාහ්මණයෙක් හොයනවා භවශේෂය දෙන්න. ඊට මේ යාගය කළා ඉතුරු වෙච්ච දාන ටික දෙන්න. ගෞතම බුදුහාමුදුරුවෝ ගහක් යට වැඩ සිටිනවා ඔළුවේ ඉඳලා සිවුරෙන් වහගෙන. එතකොට අර බමුණ කල්පනා කරනවා මේ බමුණෙක් ඉන්නවා හැබැයි ඔළුවේ ඉඳලා වහගෙන ඉන්නේ. මෙයා එතකොට අර ඉතුරු වෙච්ච භවශේෂය අරගෙන ගෞතම බුදුහාමුදුරුවෝ ළඟට යනවා. යාම උන්වහන්සේ කරන්නේ මොකද්ද? මෙහෙම ඔළුව එහෙම අරිනවා. ඔළුව ඇරියාම සුන්දරීක කියනවා බමුණෙක් නෙමෙයි ශ්‍රමණෙක් කියලා. බමුණෙක් නෙවෙයි ශ්‍රමණෙක් කියනවා. මම අහන්නේ ඇයි ගෞතම බුදුහාමුදුරුවෝ ඔළුවේ ඉඳලා වහගෙන හිටියේ? ඔළුවේ ඉඳලා වහගෙන හිටියේ දන්නවා දැන් මෙයා දාන මේ යාගේ ඉවර වෙලා මෙයා ඉතුරු වෙච්ච දාණය දෙන්න මේගොල්ලන්ගේ ජාති එක්කෙනෙක් හොයනවා. මේගොල්ලෝගේ ජාතිය කට්ටිය අඳුනගන්නේ කොණ්ඩෙන්. හැබැයි උන්වහන්සේට කොණ්ඩේ නෑ. උන්වහන්සේ ශ්‍රමණෙක්. ශ්‍රමණයාට කොණ්ඩේ නෑනේ. ශ්‍රමණයාට කොණ්ඩේ තිබ්බහම කැතයිනේ. ඒ නිසා උන්වහන්සේ ඔළුවේ ඉඳලා වහන් හිටියා. ළඟට ආවම ඔළුව ඇරියා. ඇරියාම කිව්වා බමුණෙක් නෙමෙයි ශ්‍රමණෙක් කියලා. එතකොට කිව්වා මම මේ භවවිශේෂය අරගෙන මගේ දානේ මහත්ඵල කරගන්න මහා බඹුගේ කටින් ඉපදිච්ච බමුණෙක් සොයමින් යනවා. තමුන්නාන්සේ මහා බඹුගේ කටින් ඉපදිච්ච බමුණෙක් නෙවෙයිනේ. තමුන්නාන්සේ මහා බඹුගේ යටිපතුලෙන් පහළ වෙච්ච ශ්‍රමණෙක්. එතකොට ඇහුවා උඹට ඕඩ මහා බඹුගේ කටින් ඉපදිච්ච කෙනෙකුට දන් දෙන්නද නැත්නම් ඇත්තටම සිල්වත් ඥානවන්තයෙකුට යමක් පූජා කරලා පින් රැස් කරගන්නද කියලා. මට නම් අවශ්‍ය ස්වාමීනි ඇත්තටම ඥානවන්ත සිල්වතෙකුට යමක් දීලා පින් රැස් කරගන්න. ඒතර එහෙනම් මොකටද ජාතිය ගැන අහන්නේ? මොකටද කුලය ගැන ප්‍රශ්න කරන්නේ? ඒවා කිසි තේරුමකට නැති දේවල්. මිනිහගේ ජාතියෙන් කුලයෙන් ආගමෙන් කිසිම වැඩක් නැහැ. ඒ මිනිස්යාගේ ඥානවන්ත භාවය, ප්‍රඥාවන්ත භාවය, ගුණවන්ත භාවය, ආත්ම දමනය, විමුක්තිය, ශික්ෂණය, මොක්ෂය ගැන ප්‍රශ්න කරන්න කියලා කිව්වා.
අපි දන්න බුදුහාමුදුරන්ට කොණ්ඩේ තිබිච්ච නැති බව සුත්ත නිපාතේ සුන්දරීක සූත්‍රය සාක්ෂි දරනවා. ඒ වුණාට කේශ ධාතු වල දිග දැක්කම සැකත් හිතනවා මේවා අස්සවලිග දත් කියලා. එක්ක බුදුහාරෝමේ අද ඉන්න මේ ගෑනු වගේ කොණ්ඩේ වැව්වද කියලාත් මට සැකයි. ඔය කියන විදියට. ඒ කියන්නේ මුළු සමාජෙම මෝඩ කළා. ධාතු වැඳීමේ නෙමෙයි ප්‍රශ්නය. බොරුවට වැඳීමේ. හැමෝම මේ භෞතික දේවල් සොයනවා. ධාතු අරම හොයනවා. හැබැයි ධර්ම ධාතුව, නිර්වාණ ධාතුව ගැන කවුරුවත් හොයන්නේ නැහැ නේ. ඔතනනේ තියෙන ප්‍රශ්නේ. නිර්වාණ ධාතුව අරහෙ නිකන් තියෙනවා. වෙන තේරුමක් නැති. ඒ කියන්නේ මුළු සමාජයම වැටිලා තියෙන්නේ මේ ආගම කියන එක මේ මිනිස්සු යැපෙන ක්‍රමයක් කරගෙන. එක එක ඒවා මිනිස්සුන්ට දීදී ඒවයි මිනිස්සු නඩත්තු කර කර තියෙනවා. හැබැයි කවුරුවත් මිනිස්සුන්ගේ හිතේ තියෙන දුක නිවන්නේ නැහැ. මම ඔබට කියන්නේ සැබෑවටම මනුෂ්‍ය වර්ගයාගේ සිතේ ඇති දුක නිවන්න කියා. ඒ දුක නිවන්නේ මනුෂ්‍ය වර්ගයාගේ දුක නිවන කෙනෙක් නම් එයා ගොඩක් ඥානවන්තයෙක් වෙන්න ඕන. නැති කෙනෙකුට ඒක කරන්න බෑ. අපි කිව්වා මිනිස්සු පේන්නේ නැති අනාගතයකට ජීවත් වෙනවා. පේන්නේ නැති අනාගතයක් අල්ලගෙන ඉන්නවා. මජ්ක්‍ධිම නිකායේ සූත්‍රකරත්ත සූත්‍රය කියලා. බද්දේකරත්ත කියලා කියන්නේ සුන්දර රාත්‍රියක් පිළිබඳව කරන දේශනාව. රාත්‍රියක් සුන්දර වෙන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව නිින්ද ගියොත්නේ. දැන් අපි හැමෝටම ජීවිතයේ අත්දැකීමක් තියෙනවා දීර්ඝ රාත්‍රිය හා කෙටි රාත්‍රිය පිළිබඳව. රාත්‍රිය දිග වෙන්නේ ඇයි? ප්‍රශ්න වැඩි වුණාම. රාත්‍රිය කෙටි වෙන්නේ ඇයි? ප්‍රශ්න නැති වුණාම. එතකොට මම අහන්නේ ඇත්තටම මේ ප්‍රශ්න තියෙනකොට රෑ වැඩි වෙනවද කියලා? නෑනේ. ඒ කියන්නේ ප්‍රශ්න නැති වුණාම රෑ කොට වෙනවද කියලා? ඒත් නෑ. එහෙනම් මොකද්ද මේ වෙන්නේ? කාලය කියන්නේ මිනිස්යාගේ හිතට දැනෙන හැඟීමක්. සිතුවිලි වලට සාපේක්ෂව. කාලය සිතුවිලි දෙකකට සාපේක්ෂකයි. ඇල්බර්ට් අයින්ස්ටයින් උන් එහෙනම් කිව්වේ කාලය අවකාශයට සාපේක්ෂකයි කියලා. මම නම් ඒක පිළිගන්නේ නැහැ. මම පිළිගන්නේ කාලය සිතුවිලි දෙකකට සාපේක්ෂයි. කාලය කියන හැඟීම මනුස්ස සිතේ සිත හා සිතුවිලි හටගන්නකම් ඇති වෙන හැඟීමක් පමණයි. මනුස්ස සිත හා සිතුවිලි වලින් විනිර්මුක්ත කළාම, ඒ කියන්නේ සමාපත්තියකටපත් කළාම. අපි සමාපatti ගැන අහලා තියෙනෝනේ. සුතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත්, නිරෝධ ඵල සමාපatti පහක් බුද්ධ වචනේ තියෙනවා. අන්න ඒක තමයි කාලයෙන් අයින් වෙන එකම ක්‍රමය. එතකොට කාලේ දිගවීමක් කොටවීමක් ගැන කතා කරන්න බෑ. සිතේ දිගවීමක් කොටවීමක් තියෙන්නේ. මිනිස්සු කියනවා ඊයේ රාත්‍රී හරි දිගයි මට නිින්ද ගියේ නෑ. බලනකොට හිතේ ප්‍රශ්නයක්. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව නිදා ගන්න නම් මොකද්ද වෙන්න ඕන? රාත්‍රියේ කොට වෙන්න නම් කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න ඕන. කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? දැන් හුඟක් අය දැන් මේ දේශනාව අහන බොහෝ අය රැයට ගොඩක් වෙලාවට කල්පනා කරනවා. ඒගොල්ලෝ කල්පනා කරන්නේ දේවල් දෙකක් ගැන. මම මේ කියන්නේ හොඳට කල්පනාවෙන් අහගෙන. එක්ක අතීතයේ වෙච්ච දේවල් කල්පනා කරනවා. මට අරයා මෙහෙම කළා. මට අරයා ගැහුවා. මට අරයා බැන්නා. මට අරයා නිඳා කළා. මට අපහාස කළා. මට මේවා කළා. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ. මට අසුවලා මෙසේ කළේය. පහර දුන්නේය. නින්දා කළේය. අපහාස කළේය කියා මෝඩයෝ කල්පනා කරනවා. ඥානවන්තයෝ අත්තරලා දාලා නිදහසේ හොඳට hina වෙලා ඉන්නව සතුටෙන්. මේක තේරෙන්නේ නැති වුණාම මිනිස්සු නිදියහනට ගිහිල්ලා අතීතයේ වෙච්ච භයානක දේවල් ගැන කල්පනා කර කර දුකින් පශ්චාත්තාප වෙනවා. ඉතින් දැන් අතීතේ දේවල් වෙලා ඉවරයිනේ. ඒවා වෙලා ඉවරයි. ඒව නැවත ආයි අලියත්තු 100ක් දාලවත් ඒවා අද්දන්න බෑනේ. දැන් එහෙනම් ඔබ මේ අතීතයට සමුදිය යුතුයි. මිනිස්සු හැමෝම කැමති දුක්බර අතීතයට සමුදෙන්න. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ දුක්ඛිත කටුක භයානක අතීතයෙන් සමුගන්න අවශ්‍ය කරන මිනිසයා අනාගතයේ කෙරෙහි ඇති සියලු ප්‍රාර්ථනා, බලාපොරොත්තු, අභිලාෂ අත්තර දැමිය යුතුයි. කොන්දේසි විරහිතව. යම් කෙනෙක් කොන්දේසි විරහිතව අනාගතයේ කෙරෙහි ඇති සියලු බලාපොරොත්තු අත්හැරලා දාලා නිදහස් වෙන්න පටන් ගත්තාම සිත අන්නේ මිනිස්යාගේ අර දුක්බර කටුකන් අතීතය විනාශ වෙලා නැති වෙලා යනවා. දැන් මේ මිනිස්යාට අනාගතයකුත් නැහැ.
ඒ මනුස්සයට අතීතයකුත් නැහැ. ඒ මනුස්සයට තියෙනවා හැබැයි හොඳ ශක්තිමත් වර්තමානයක්. අද සමාජයේ ඉන්න බොහෝ දෙනෙකුට 99%කට විතර අතීතයක් තියෙනවා, අනාගතයක් තියෙනවා, වර්තමානයක් නැහැ. හැබැයි කවුරු හරි මම මේ කරන දේශනාව මේ බුද්ධ වචනය, තථාගත භාෂිතය හොඳට සිහියෙන් අහන් ඉන්නවනම් ඒ මිනිසුන්ට ආයේ මොකද්ද ලැබෙන්නේ? අහිමි වෙච්ච වර්තමානයේ අයිතිකාරයෝ බවට පත් වෙනවා. ඔවුන් අහිමි වෙච්ච වර්තමානයේ අයිතිකාරයෝ වෙනවා. ඊට පස්සේ ඔවුන් කියනවා අපි උන්වහන්සේගේ දේශනාව ශ්‍රවණය කළා. අපිට තේරුණා අපි කොච්චර මෝඩද කියලා. අපි අතීතය අනාගතය අල්ලගෙන හරියට විඳෙව්වා. පශ්චත්තාප වුණා. හඬා වැටුණා. අපි සීදි විනාශ ගන්නත් ගියා. ඒක ඔක්කොම මෝඩයි. අපි වර්තමානයටපත් වුණා. අපිට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි වර්තමානයේ සිහියෙන් ජීවත් වෙනවා. වර්තමානයේ සිහියෙන් ජීවත් වෙන එකම තමයි බුද්ධ වචනය, බුද්ධ භාෂිතය. බද්දේ කරත්ත සූත්‍රයේ ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ වර්තමානයේ සිහියෙන් ඉන්න විදිය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි අහුවොත් කායින් හරි දැන් වර්තමානයේ සිහියෙන් ඉන්න කියනවනේ. කොහොමද ඉන්නේ? එය පැහැදිලි කරන්න හැකියාව තියෙන්නේ ඇත්තටම නිවන් දැකපු කෙනෙකුට විතරයි. කෙනෙක් හරියටම නිවන් දැකලාද බොරුවට දැන් අද නිවන් දැකපු අය හරියට ඉන්නෝනේ. ඕන කෙනෙකුට කියන්න පුළුවන් නිවන් දැක්කයි කියලා. දැන් මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝදන සූත්‍රයේ තියෙන්නේ ඕනම භික්ෂුවකට තම මාර්ගඵල ලැබුවයි රහත් උනායි කියලා කියන්න පුළුවන්. කිව්වාම අනිත් භික්ෂූන් කළ යුතු වන්නේ එය පරීක්ෂා කිරීම. ගහන්නයි තියන්නේ කාටවත්. ඒ ගහන්නේ පරීක්ෂා කරන්න කොන්දපණ නැති හින්දා. එච්චරයි. නිවන් දැකලා කියලා කිව්දී නිවන් දකින්නේ මරුණාම නෙවෙයිනේ, කොහොමවත් පණ පිටින් ඉන්නකොටනේ. බුද්ධ ආගමේ කියන විමුක්ති මාර්ගයේ මනුස්සයන් ජීවතුන් අතර ඉන්නකොට ලබන්නක්. කියලා තියෙන්නේ ඇවිල්ලා පරීක්ෂා කරන්න ඕන කවුරු හරි. ඒක හරිද වැරදිද කියලා බලන්න ඕන. බලලි වෙලා හරිනම් පිළිගන්න ඕන. වැරදි නම් ඒ හරි මාර්ගය කියන්න ඕන. ඒ නිසා මතක තියාගන්න. මේ පැහැදිලි කරන මේ නිවන් මඟ, මේ කියන මේ පැහැදිලි කරන්නේ නිර්වාණ මාර්ගය මේ ලෝක වශයෙන් සාක්ෂාත් කරන මාර්ගයක් මිසක් පරලෝක වශයෙන් සාක්ෂාත් කරන මාර්ගයක් නෙවෙයි. අනික මට නම් විශ්වාස නැහැ මරුණයින් පස්සේ මොකක් හරි දෙනවයි කිව්වට. මම නම් ඒව පිළිගන්නෙත් නැහැ. මම පිළිගන්නේ දැන් ලැබෙන එකක් විතරයි. බුද්ධ වචනේ සම්දිට්ඨිකයි. බුද්ධ වචනේ අකාලිකයි. සම්දිට්ඨිකෝ අකාලිකෝ. ඉතින් සම්දිට්ඨක අකාලික දහමක අනාගතේ ලැබෙන ඒවා තියෙන්න බෑනේ. ඒ මොහොතේ ලැබෙන එකක්. එහෙනම් නිවන් දකින්නේ මරුණාමද පණ පිටින්මද? මිනිස්සු පණ පිටින් නිවන් දකින්නේ. හැබැයි අපි උදේ පාන්දර කවුරුහරි නැගිට ගමන් ගිහිල්ලා සෙත් පතනෝ නිවන් සප ලැබේවා කියලා. ඒක එතරම් කලන්තේ දාලා වැටෙනවා. ඇයි? අද සමාජය සම්මත කළා බොරුවක්. ඒ සම්මත කරපු බොරුව තමයි මිනිස්සු මරුණාම නිවන් දකින්නවයි කියලා. එතකොට මිනිස්සුන්ට ඇත්තටම නිවන් දකින්න කිව්වහම මිනිස්සු ව්‍යංගාර්ථයෙන් ගන්නවා අපිට මැරෙන්න කිව්වා කියලා. මැරුණම කවුරුවත් නිවන් දකින්නේ නැහැ. එක්ක දිව්‍ය ලෝක යනවා, එක්ක වැඩි පිරිසක් අපාගත වෙනවා. ඔය මැරෙන අයගෙන් වැඩි පිරිසක් අපාගත වෙන්නේ. දිව්‍ය ලෝක යන්නේත් නැහැ. සූත්‍රයක් තියෙන්නේ මේ සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේ ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ. මේ මහ පොළොව තරම් පිරිසක් අපාගත වෙනවා. නියපිට පස්තරම් පිරිසක් දිව්‍ය ලෝක යනවා. සුගතිගාමී වෙනවා. මිනිස්සු පණ පිටින් නිවන් දකින්නේ. ජීවතුන් අතර ඉන්නකොට නිවන් දකින්නේ. මරුණාන් පස්සේ ලැබෙන නිවනක් මම පිළිගන්නේ නැහැ. එය බුද්ධ වචනේ එවන්නක් නැහැ. බුදුදහම සම්දිට්ඨිකෝ අකාලිකෝ. අකාලිකෝ කියන්නේ එවෙද ප්‍රතිඵල ලැබෙන දහමක්. ඒ මරුණාම ප්‍රතිඵල ලැබෙන දහමක් නෙවෙයි. මරුණාම ප්‍රතිඵල ලැබෙන්නේ දේවාගම් වල. තථාගත වචනේ තථාගත භාෂිතයේ සම්දිට්ඨික අකාලික දහමක්. ඒ නිසා අපි ළඟ අපි බුද්ධ ආගම කියලා හුඟක් වැරදි මිත්‍යා දේවල් වලට ජීවිතේ හුරු කරගෙන දැන් ඒවට හිර වෙලා විතරක් නෙවෙයි ඒවා ජීර්ණ වෙලා ඊට පස්සේ ජීර්ණ වෙලා ඉවරලා අජීර්ණ වෙලා දැන් ඔතනයි දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ. ජීර්ණ වෙනකන් ඉන්න සද්ද නැතුව හැබැයි අජීර්ණ වෙන්න පටන් ගත්තාම කියනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නැත්තම් ජීර්ණ වෙච්ච එක අජීර්ණ වෙන්න විදියක් නැහැනේ. දැන් ඔබ මා කියන වචන අසන්න. සැබෑවටම ඔබගේ ජීවිතය අලුත් කරගන්න.
ජීවිතය දිහා මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස බලන්න. බුදුන් වහන්සේ උගන්වා වදාළ ඒ සැබෑම සත්‍ය මාර්ගය මොකක්ද කියලා නිදහසේ හිතන්න. නිදහසේ කල්පනා කරන්න. නිදහසේ ගවේෂණය කරන්න. නිදහසේ අවබෝධ කරන්න. නිදහසේ අවබෝධ කරන්න. ඒක ශ්‍රවණය කළා ඉවර කරන්න පුළුවන් මාර්ගයකුත් නෙවෙයි. ඒක පුරුදු කරලා ඉවර කරන්න පුළුවන් මාර්ගයකුත් නෙවෙයි. හැබැයි ඒක අවබෝධ කරලා ඉවර කරන්න පුළුවන් මාර්ගයක්. ඒ මා කිව් වචනේ හොඳට මතක තියාගන්න. ශ්‍රවණය කළා අවසන් කරන්නත් බෑ ওই උතුම් මාර්ගය. ඒ උතුම් මාර්ගය පුරුදු කළා අවසන් කරන්නත් බෑ. හැබැයි මේ උතුම් මාර්ගය අවබෝධ කළා අවසන් කරන්න පුළුවන්. අවබෝධ කළා අවසන් කරන්න සූදානම් වෙන්න. සසර දුකෙන් නිදහස් වෙන්න ලෑස්ති වෙන්න. කෙනෙක් සසර දුකින් නිදහස් කරවන එක අමාරු නෑ ලේසි. ඥානවන්තයෝ සසර දුකින් නිදහස් වෙනවා. ඒකට අවශ්‍ය කරන්නේ හොඳ සුපිරි ඥානවන්ත භාවයක්. හොඳ ඥානයක් තියෙන අය සසර දුකින් නිදහස් වෙන්නේ. සිල්වතුන් නෙවෙයි සසර දුකින් නිදහස් වෙන්නේ. ඥානවන්තයෝ සසර දුකින් නිදහස් වෙන්නේ. සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ සිල්වතුන් නෙවෙයි ඥානවන්තයෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. අරහත් බවට පත් වෙන්නේ සිල්වතුන් නෙවෙයි ඥානවන්තයෝ අරහත් බවට පත් වෙන්නේ. අපි අහලා තියෙනවා අංගුලිමාල මහා දාමරිකයෙක්. මිනිමරුවෙක්. අතපයේ ලේ ගාගෙන ඇඟිලි කපාගෙන කඩු ළඟ තියාගෙන තමයි බුද්ධ වචනේ ශ්‍රවණය කළේ. හැබැයි ඒ ලේ තිබ්බ කියලා සෝවාන් නොවී සිටියේ නෑ. සෝතාපන්න වුණා. රහතෙකුත් වුණා. ඒ මාර්ගයේ වඩලා අවසන් කළා. කෙනෙක් වැරදි කලින් කරන්න පුළුවන්. මේ සමාජයේ කවුරුවත් ඉන්නව සුදු සුපිරිසිදු මිනිස්සු කවුරුවත් එහෙමයි නෑ. එහෙමයි ඉන්නවයි කියනවා නම් එයා තමයි ලෝකේ ඉන්න මහා එල්ලුම්ගහට ඒ මොහොතේම නියම කළ යුතු බරපතල වැරදි කරපු මිනිස්සෙක්. ඒක තමයි ඇත්ත. හංගන ඇත්ත ඒක. හංගන ඇත්ත ඒක. මිනිස්සු වැරදි කරනවා. ඒ වැරදි කළාම ඒ මිනිස්සු වැරදි තුල දිගට ඉතිරිතු නෑ. ඒගොල්ලෝ තේරුම් ගන්නවා අපි වැරදි කළා. අපි මිනිස්සු මැරුවා. අපි හොරකම් කළා. අපි මත්පැන් පානය කළා. අපි මම් පැහැරුවා. අපි කාමමිත්‍යාචාරය කළා. අපි දැන් මේව අත්හරින්න ඕන. අපි ජීවිතේ නිවැරදි කරගන්න ඕන. සදාතනික ගැලවීම, සහනය, ශාන්තිය, විමුක්තිය, සුවය, සැනසෙල්ල සොයාගෙන යන්න ඕන අපි දැන්. කෙනෙක් මුලදී පමා වෙලා ඉඳලා පස්සේ අප්‍රමාදී වුණොත් යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති යෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමන්ති. සඳ වලාකුළු වලින් ඇවිල්ලා වහගන්නවා. ඒතර හඳ එළිය තියෙනවද නැද්ද? නෑ. හැබැයි ටික වෙලාවක් ගියාම අර වලාකුළු අයින් වෙනවා. ඒතර නැවත සඳ බබලන්න පටන් ගන්නවා. ඒ නිසා කිසිම මිනිසෙක් මේ දේශනාව අහනකොට මන්දෝත්සාහී විය යුතු නෑ. මම පව්කාරයෙක්. මම පව් කරපු කෙනෙක්. මම වැරදි කරපු කෙනෙක්. මා උන්වහන්සේ කියන දේ අහන්න මට වාසනාවක් පිනක් නැහැ. මොකද මම පව් කළා තියෙන නිසා. මා පව්කාරයන්ට කතා කරමි. පව්කාරයන්ට කතා කරමි. මක් නිසාද? සුද්ධ කළ යුත්තේ පව්කාරයෝ මිසක් පින්වන්තයෝ නොවන නිසා. බුදු කෙනෙක් ලෝකෙට වැඩම කරන්නේ පව් කරපු දුක් විඳින මිනිස්සු ඉන්න තැනකට මිසක් නෙළුම් මල් යහනාවකට නෙවෙයි. මොකද නෙළුම් මල් යහන සුද්ධ කරන්න මොකක්වත් නැහැනේ. ඕනම මිනිස්සෙක් අතින් වැරදි දුර්වලකම් යම් යම් අතපසුවීම් වෙලා තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම අත්හරින්න. ඒවා අමතක කරලා දාන්න. අර සඳ වලාකුලකින් වැහුණාම බබලන්නේ. හැබැයි ඊට පස්සේ බබලනවා. හැම මොහොතෙම අලුත් වෙන්න. හැම මොහොතෙම අලුත් වෙන්න. පරණ වෙච්ච අඩුපාඩු හදන්නත් බෑනේ. දැන් වෙලා ඉවරයිනේ. ඔක්කොම අත්හැරලා දාලා හොඳට hina වෙලා හොඳට නිදහසේ ඉන්න. හැබැයි සසරින් නිදහස් වෙන්න. ඒ සඳහා බුද්ධ වචනේ ශ්‍රවණය කරන්න. ඒ සඳහා නිර්වාණ මාර්ගය අසන්න. නිර්වාණ මාර්ගය අසනවා කියලා කියන්නේ හරස් ප්‍රශ්න කරමින් අසන්න. අපි කිව්වට පිළිගන්නේ නැහැ මේ මාර්ගය. අපි ප්‍රශ්න අහනවා. හරස් ප්‍රශ්න අහනවා. 100ක් අහනවා. හරස් ප්‍රශ්න 100 මදි කියලා හිතනොත් හරස් ප්‍රශ්න 1000ක් අහනවා. හරස් ප්‍රශ්න 1000ක් මදි කියලා හිතනොත් හරස් ප්‍රශ්න ලක්ෂයක් අහනවා. ලක්ෂයක් මදි කියලා හිතනොත් දසලක්ෂයක් අහනවා ප්‍රශ්න. දසලක්ෂයක් මදි කියලා හිතනොත් ප්‍රශ්න කෝටියක් අහනවා.
අහලා ඉවර වෙලා තමයි අපි නිගමනය කරන්නේ මේ බුද්ධ වචනේද නැද්ද කියලා. එහෙම නැතුව අපි මෝඩයෝ වගේ පොත්පත්වල තියෙන දේ බලලා කලබල වෙලා අපි නිගමන දෙන්නේ නැහැ. අපි මධ්‍යස්ථ මිනිස්සු. මධ්‍යස්ථ මිනිස්සෙක් වන්න. දැන් ඔය ඡන්ද කාලේට කතා වෙන වචනයන්නේ පාවෙන ඡන්දදායකය කියන එක. මා ඔබට කියන්නේ පාවෙන ඡන්දදායකයෙක් වන්න කියලා. මං කියපු දේ තේරුණාද? ඒ කියන්නේ මේ මධ්‍යස්ථ මතධාරියෙක් වන්න. કોઈ පැත්තකටවත් ඇලිලා ඉන්න එපා. ඒකට කරදරයි. හරි වදයක්. නිදහසක් නැහැ කිසිම ජීවිතේ. දෙවිල්ලක් විතරයි තියෙන්නේ. නිදහසේ ඉන්න. නිදහසේ ලෝකේ දෙස බලන්න. නිදහසේ ජීවත් වෙන්න. කිසි දෙයකට බැඳෙන්න එපා. මිනිසු ජීවිතයේ දේවල් වලට බැඳිලා. ඒ බැඳිච්ච දේවල් අහිමි වෙනකොට මිනිසු හඬනවා. විලාප තියනවා. ඒතර මං අහන්නේ මේ මිනිසු අඬන්නේ ඇයි? යම් දේවල් වලට බැඳිලා හිටපු නිසා. ඒ දේවල් නැති වෙනකොට මිනිසු විලාප තියනවා. විලාප තියන්නේ ඇයි? බැඳිච්ච දේවල් අහිමි වෙන නිසා. මේ කිසිවකට නොබැඳී සිටින්න. නොඇලී සිටින්න. නොගැටී සිටින්න. හිත කිසි දෙයකට බැඳෙන්න ඉඩ හදන්න එපා. නෙළුම් කොළයකට වතුර බින්දුවක් දාලා බලන්න. ඒ වතුර බින්දුව නෙළුම් කොළේ කිසි තැනක ඇලෙන්නේ නැහැ. වතුර බින්දුවක් දැම්මම නෙළුම් කොළයක් උඩට ඒක නිදහසේ තියෙනවා. නෙළුම් කොළේ උඩ වතුර Tamanට අවශ්‍ය විදිහට ගමන් කරන සමාලලට ඒක අයින් වෙනවා. එනෝ. අන්න ඒ වගේ ඉන්න. කිසි දෙයකට නොබැඳී නොඇලී සිටින්න. හිත නිදහසේ තියාගන්න. ඔය කියන නිවන් දැක්කොත් කවුරු හරි ඔය කියන නිවන කවුරු හරි දැක්කොත් එයා මෙන්න මේ වගේ. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේහි අසම්පකම්පියෝ. තතූපමන් සප්පුරිසං වදාමි යෝවරිය සච්චාඩිය වෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනේතම්. හයියයි හරි. හොල්ලන්න බෑ කාටවත්. ශක්තිමත්. ඒ කියන්නේ කවුදයා? ඒ තමයි සංඝ. අන්න ඒගොල්ලෝ තමයි සංඝ. වෙන කවුරුවත් සංඝ වෙන්නේ නැහැ. සංඝ කියලා කියන්නේ පුද්ගලයෙක් වගා කරගත්ත ගුණ සමුදාය හා ශක්තිමත් කරගත්ත සිත මිසක් මේ බාහිර සිවුරු පිරිකර නෙවෙයි. බාහිර සිවුරු පිරිකර සංඝ වෙන්නේ නැහැ කියලා බුද්ධ වචනේ සඳහන්. චුල්ලස්සපුර සූත්‍රයේ. මිනිසෙක් දෙපට සිවුරක් දරාගත්තට ඒ මිනිසයා බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ නැහැ. බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ සැබෑවටම හිත හදාගත්තොත්. මිනිසෙක් සැබෑවටම හිත හදලා නම් ඒ හිත හදපු මිනිහා ඇත්තටම බුද්ධ ශ්‍රාවකෙක්. ඒ නිසා මතක තියාගන්න. බුද්ධ වචනේ තියෙන්නේ ගිහියන්ටත් පැවිද්දන්ටත් හිතේ තියෙන දුක සදාටම නිවා ගන්න. හැබැයි මේ මාර්ගය අනුගමනය කරන්න ඕන. මේ මාර්ගය තුල අනුගත වෙන්න ඕන. අනුපූර්ව ශික්ෂණයකින් හික්මෙන්න ඕන. අනුපූර්ව ප්‍රතිපදාවකින් හික්මෙන්න ඕන. අනුපූර්ව ක්‍රියාපටිපාටියක් ඔස්සේ නිවන සොයාගෙන යන්න ඕන. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. වචන තුනක් තියෙන දේශනාවේ. මේ ආත්ම ශික්ෂණය ලබන්න. ඒක අමාරු නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම තේරෙන්නේ ගොඩාක් හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, දුරදිග පේන කෙනෙකුට විතරයි. මෝඩයන්ට ඒක තේරෙන්නේ නෑ. මෝඩව හැමදාම කරන්නේ අඹ ගහක අඹ හැදුනාම ඒ අඹ ගහට බැන බැන ඉන්නෝ බඩගින්නේ. හැබැයි ඥානවන්තයෝ කරන්නේ මොකද්ද? අඹ ගහට බනින්නේ අඹ හැදුනාම අඹ ටික කඩාගෙන හොඳට කාලා බීලා මේ බඩගින්න නිවාගෙන එතනින් යනවා. මෝඩයෝ අඹ ගහට බැන බැන ඉන්නවා. හැබැයි අඹ ගහට බැන්නයි කියලා අඹ නොහැදි තියෙනවද? ඒත් නැහැ. අඹත් හැදෙනවා. අඹ ගහට බැන්නයි කියලා අඹ කඩන මිනිස්සුන්ට කඩන්න දෙන්නේ නැතුව ඉන්නවද ඒ අඹ ගහ? ඒත් නැහැ. ඒත් නැහැ. කැමති මිනිස්සු බනිනවා. කැමති මිනිස්සු හොඳ කියනවා. මේ ලෝකේ තියෙන දෙකක් මේක. මේ දෙකට කම්පාන වෙ සිටින්න ඕන. මේ මම වගේ වෙන්න. සිය ගානක පිරිසක් ඇවිල්ලා විනාශ කරන්න හැදුවත් ළඟටවත් ලං වෙන්න බැරි තරම් තමුන්ගේ මනස ශක්තිමත් කෙනෙක් වෙන්න. සිය ගානක් අවියාවි දරගෙන ඇවිල්ලා විනාශ කරන්න හැදුවත් ළඟටවත් ලං වෙන්න බැරි තරම් ආත්ම ශක්තියකින් යුතු ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්න. මම වගේ වෙන්න. ඒතර කවදාකවත් කාටවත් වරද්දන්න බෑ පාර. සියල්ල කෙරෙහි ඇති බලාපොරොත්තු අත්හැරලා දාලා නිදහස් මතධාරියෙක් වෙන්න. මධ්‍යස්ථ මතධාරියෙක් වෙන්න. මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස ලෝකය දකින්න.
ලෝකේ දැකලා සත්‍ය සොයාගෙන යන්න. සත්‍ය සොයාගෙන යන්න. ලෝකේ අවුරුදු 1000 ගානකට සැරයක් සත්‍ය පහළ වෙනවා. හැබැයි ඒක රහසේ තියෙන්නේ. ඒ රහසේ තියෙන සත්‍ය මොකක්ද කියලා හොයාගන්න. ඒක විවෘත කරගන්න. විවෘත කරගෙන ඒ අමෘතය පානය කරන්න. ඒ අමෘතය පානය කළා අජරාමර වෙන්න. ඒකට දැන් ඔබට වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඒ සඳහා මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස සැබෑම බුද්ධ වචනය ගවේෂණය කරන උතුම් ඥානවන්තයෙක් වෙන්න අවශ්‍ය කරන පරිසරයේ ජීවිතය තුළ මොහොතින් මොහොත හදාගන්න. එතකොට ජීවිතය වාසනාවන්ත වෙන්නේ. මිනිස්සු හරි දුකින් ඉන්නේ. බලන්න දැන් මෙතන ඉන්න මිනිස්සයන්ගෙන් සමහරු වැඩි පිරිසක් තරුණ වයසේ අය. ඒ අතර මහලු වෙච්ච අය ඉන්නවා. ඒ අතර හොඳටම වයසක අයත් ඉන්නවා. දැන් තව අවුරුදු 5ක් 10ක් යනකොට ඔය හොඳටම වයසට ගියපු අය මොනෝ වෙලාද? ඒගොල්ලෝ මැරිලා. එතකොට අර ටිකක් වයසට ගියපු අය වෙනකොට මොනෝ වෙලාද? ඒගොල්ලෝ වයසට ගිහිල්ලා. අර තරුණ හිටපු අය මොනෝ වෙලාද? මැදි වයසට ඇවිල්ලා. ඒ කියන්නේ ලෝකය ගලනවා. ලෝකය ගලනවා. මේ ගලන එක නවත්තන්න කාටවත් බෑ. ගලනවා. මා ඔබට කියන්නේ ගලන එක නවත්තන්න බැරි නිසා ගලන එකෙන් ගැලවිලා යන්න කියලා. මේ ගලන එක නවත්තන්න කාටවත් බෑ. ගඟ ගලනවා. දැන් කවුරු හරි ගඟකට වතුර ගේන්න යනවා. ගිහිල්ලා කියනවා මට වතුර ගන්න බෑ ගඟ ගලන නිසා කියලා. ඒතකොට ඒ කියන්නේ එයා වතුර ගන්න ගඟ මොනව වෙනකන් ඉන්නවයි කියන එක අදහසක් දුන්නයි. එයා කිව්වා මට ගඟ ගලන නිසා වතුර ගන්න බෑ කිව්වා. ඒ කියන්නේ එයා කියනවා මම ගඟ නැවතුච්චාම වතුර ගන්නවයි කියලා. මම අහන්නේ ගඟ නැවතුනහම වතුර තියනවාද කියලා. ගඟ නැවතුනහම ගඟේ කියන්නේ නෑ ඒකට. ගලන ගඟෙන් වතුර ගන්න. ගලන ගඟෙන් ගන්න. ලෝකෙට ලෝකෙ ගලාගෙන යනවා. ලෝකෙ වෙනස් වෙනවා හැම මොහොතකම. වෙනස් වෙවි ගමන් කරනවා. ඒ වෙනස් වීම තුල ඒ වෙනස් වීම අවබෝධ කරගන්න නිශ්ශබ්ද වෙන්න. වෙනස් වීම අවබෝධ කරගන්න. වෙනස් වීම නවතින්නේ නැහැ කවදාකවත්. කවදාකවත් තරුණයෙක් ළමයෙක් වෙන්නේ නැහැ. මහල්ලෙක් වෙනවා මිසක්. කවදාකවත් ලෝකේ මහල්ලෙක් තරුණයෙක් වෙන්නේ නැහැ. මැරෙනවා මිසක්. මම මේ කියනවා කල්පනා කරන්න. ජීවිතය පිළිබඳ විවෘත මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස හිතන්න. ඒකයි බුද්ධ ආගම. එහෙම නැතුව බොරු වැඩ කර කර කිසි තේරුමක් නැති දේවල් වලට සාදුනාද පවත්ත මිනිස්සුන්ගේ මෝඩකම මතු කිරීම නෙවෙයි බුද්ධ ආගම. මිනිස්සුන්ගේ ඥාණය මතු කිරීමයි බුද්ධ ආගම. හැබැයි පවතින සම්ප්‍රදාය තුල තේරෙන්නේ මිනිස්සු ගොනාට ඇඳුවාම යමක් ලබා ගන්න ප්‍රමාණය වැඩි. ඒ නිසා මිනිස්සු මුලාවටපත් කරනවා. මිනිස්සුන්ගේ ඇස් වහනවා, කන් වල ඇබ ගහනවා. මා ඔබට කියන්නේ වැසූ ඇස් අරින්නේ නැහැ කියා. ගහපු ඇබ ගලවන්නේ නැහැ කියා. කියලා නිදහසේ මා කියන වචන ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කළ ඇත්තටම ඒ බුදුරු පෙන්වපු උතුම් මාර්ගය සොයාගෙන යන ලෑස්ති වෙන්න. ඒක තුලින් තමන්ගේ සදාතනික සහනය ගැලවීම සොයා ගන්න. ජීවිතේ අලුත් දෙයක් දකින්න. හැමතිස්සෙම අලුත් වෙන්න. නැවුම් වෙන්න. නැවුම් මිනිසෙක් වෙන්න. හැම රාත්‍රියකටම මිය ගොස් උදෑසන ඉපදෙන්න. රැට මැරෙන්න. උදේට ඉපදෙන්න. ඒතරේ මිනිස්සු හැමදාම රැට මැරෙනවා හැමදාම උදේට උපදිනවා. අර කලින් දවසේ වෙච්ච නරක දේවල්, අයහපත් දේවල්, හොඳ දේවල් මොකක්වත් මතක තියාගන්න එපා. තේරුම්න්නේ නැහැ. මේවා අල්ලගෙන මිනිසුන්ට වෛර කරමින්, මිනිසුන්ට පසුපස හඹා යමින් පලි ගන්න මේ සියලු චේතනා අත්හරින්න. ආදරයද වෛරයද මේ දෙකම අත්හරින්න. ආදරය කරන්න ඕ ළඟ සැබෑවටම වෛරය ඇති බව කල්පනා කරන්න. සැබෑවටම වෛර කරන්නන් ළඟ සැබෑම ආදරයක් ඇති බවත් මෙනෙහි කරන්න. මේ දෙකම ඔබට අත්හරින්නේ නැහැ කියා මා කියනවා. නිදහස් මධ්‍යස්ථ මිනිසෙක් වෙන්න. මම මේ කියන වචන හොඳට අහන්න. අහලා ජීවිතේ නිවැරදි කරගන්න. ගිහියෝ වශයෙන් ඉඳගෙන නිවන් මඟ වඩන්න ඕන. ගිහියෙකුගේ ගමන මොනරෙකුගේ ගමන වගේ හැමින් යන්නේ. හැබැයි පැවිද්දගේ ගමන වෙනස්. පැවිද්දගේ ගමන ඍජු ගමනක්, කෙලින් ගමනක්. දැන් මේ පැවිදි වෙලා ඉන්න අය ඉන්නවා. ඒගොල්ලෝ මේ කන නැති නිසා වහන වෙච්ච අය නෙමෙයි. ඒ වගේම මේ ඉගෙන ගන්න සිවුරට මුවා වෙලා වහන වෙච්ච අයත් නෙමෙයි. දෙමව්පියෝ නැති නිසා, අවජාතක නිසා වහන වෙච්ච අයත් නෙමෙයි. සැබෑවටම ඔබ සසුන්ගත විය යුත්තේ තරුණ වයසේදී පමණයි. තරුණ වයසටපත් වුණාම තමයි කෙනෙකු ජීවිතේ ජවය තියෙන්නේ. ඒ ජවය තියෙන කෙනාට විතරයි සසර ගැන ගැලවීම ගැන අදහසක් තියෙන්නේ. අන්න එවැනි කෙනෙක් වෙන්න.
ඒ විදියට ගැලවෙන්න. තරුණයෙක් ලෙස සසුන්ගත වෙන්න කැමති අයට සසුන්ගත වෙන්න පුළුවන්. බැරි කෙනෙකුට ගිහි ජීවිතය තුළ ඉඳගෙන හැබැයි නිවන් මඟ වඩන්න ඕන. නිවන් මඟ වඩන්න ඕන. බුද්ධ ආගමේ අවසාන බලාපොරොත්තුව නිවන් දැකීම. එච්චරයි. ගිහියෙක්ද පැවිද්දෙක්ද කියලා ප්‍රශ්නයක් නැහැ. දෙගොල්ලොම යන්නේ එකම නිවනට. හැබැයි වේග දෙකක්. ඒ නිසා මේ මාර්ගයට එකතු වෙන්න. ඒ වැඩපිළිවෙල තුලින් ජීවිතය ආලෝකමත් කරගන්න. ජීවිතය වාසනාවන්ත කරගන්න. අලුත් ජීවිතයක අයිතිකාරයෙක් වෙන්න. මෝඩකමෙන් පිරෙන්න එපා කොයි වෙලාවකවත්. මං කියන්නේ ඔය අන් දෙක දැන් කපන්න කියලා. ඔය අන්තට්ටු ගලවලා බිමින් තියන්න කියලා. නිදහසේ අහන්න කියලා මං කියන වචන. ඒ වගේම කියන්නේ අන්තට්ටුව බිමින් තිබ්බට මදි. ඔක්කොටම කලින් වල්ගේ කපා ගන්න. මේ කියනවා පොඩ්ඩක් කල්පනා කරන්න. මොනවද මේ කියන කතා? අන්තට්ටු බිමින් තියන්න කියනවා, වල්ගේ කපා ගන්න කියනවා. නොකියා කියන්නේ කවුරු ගැන කියලාත් හිතා ගන්න. බොහෝ සමාජයේ ජීවත් වෙන ඉන්න මිනිස්සු පටු චින්තනයකට කොටු වෙච්ච, හිර වෙච්ච මතධාරී අදහස් තරන්නන්. ඒ හිර වෙච්ච, කොටු වෙච්ච මිනිස්සු අතර නිදහසේ හිතන මිනිසෙක් වෙන්න. නිදහසේ හිතන්න. නිදහසේ ගවේෂණය කරන්න. නිදහසේ ගවේෂණය කරන මිනිස්සයා තමයි ලෝකෙ දිනන්නේ. අවබෝධයට පත් වෙන සියල්ලෝම නිදහස් මතධාරියෝ. මධ්‍යස්ථ මතධාරියෝ. මධ්‍යස්ථ මතධාරියෙකුට විතරයි මධ්‍යම ප්‍රතිපදාව තේරෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගත්ත මිනිස්සයා තමයි කිසි කෙනෙකුට හිංසාවක්, පීඩාවක් නැතුව, කිසි කෙනෙක් සමග ගැටීමක්, ඇලීමක් නැතුව ජීවත් වෙන ක්‍රමවේදය දන්නේ. අන්න එවැනි මිනිහෙක් වෙන්න. ඒ සඳහා මේ කියන වචන අහන්න. මේ කියන වචන අහලා මේවා යමක් ඉගෙන ගන්න ජීවිතේට අලුතෙන්. පියවරෙන් පියවර අලුතෙන් ඉගෙන ගන්න. ඒ ඉගෙනගෙන ජීවිතය සාර්ථක කරගන්න. මිත්‍යා විශ්වාස වලින් පිරිච්ච මේ ලෝකෙ තුල ඥානවන්ත වූ, ප්‍රඥාවන්ත වූ මිනිසෙක් වෙන්න. මිත්‍යා පුද පූජා, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර පස්සේ දුවන මෝඩයන් අතර ඔබ උඩුගම් බලා පීනන ඥානවන්තයෙක් වෙන්න. උඩුගම් බලා පීනන ඥානවන්තයෙක් වෙන්න. කෙනෙක් උඩුගම් බලා පීනනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක තමයි බුද්ධ ආගම. පටිසෝතගාමී කියන්නේ ඒකයි. ප්‍රතිවිරුද්ධ චින්තනයක් එයා හදා ගන්නවා. අලුතෙන් හිතන්න පටන් ගන්නවා. අලුතෙන් හිතන්න පටන් ගත්තාම එයාගේ සියල්ල අලුත් වෙනවා. අපි ඒකට බුද්ධ ආගමේ වචනයක් කියනවා, ආර්ය ජාතියෙහි පහළ වෙන්න. ආර්ය ජාතියේ පහළ වෙන්න, නව ජීවනයටපත් වෙන්න. ඒක තමයි අලුත් වෙන්න කියන එකේ තේරුම. මෙන්න මේ විදිහට කල්පනා කළොත් හැමතිස්සෙම අලුතෙන් හිතුවොත්, තමුන් යමක් කරන්න ගියොත් ඒ කරන දේ පිළිබඳ දෙතුන් වතාවක් හිතන්න, මම මේ කරන එක හරිද? මම මේ කරන්නේ මෝඩ වැඩක්ද? හිතල මතල වැඩ කළොත් මං හිතන්නේ මේ ආත්මෙදිම ඔය කියන නිවන දකින්න බැරි වෙන්නේ නැහැ. පුළුවන්. අනික ඉතින් මේ ආත්මෙ දකින්න බැරි නම් ඔය නිවන වැඩකුත් නැහනේ. ඊට වඩා හොඳයි කාලා බිල නිදහසේ ඉන්න ජීවත් වෙලා. මොන කරදරයක්ද? බුදුහාමුදුරුවෝ පෙන්눔 කරන්නේ නිවන් මඟ මේ මනුස්ස ජීවිතය තුළ සාක්ෂාත් කළ අවසන් කරන එක. එහෙම අවසන් කරන්න බැරි නම් ඒ ආගමිනුත් වැඩක් නැහනේ. ඒ නිසා සැබෑ බෞද්ධයෙක් වන්න. සැබෑ බෞද්ධයෙක් කියලා කියන්නේ හරියටම බුද්ධ වචනේ තේරුම් ගන්න. හැබැයි තේරුම් ගන්න ඔබට අවශ්‍ය කරන සුදුසුකම තමයි මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස කටයුතු කරන්න. ඒ මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස කටයුතු කරලා ජීවිතේ වාසනාවන්ත කරගන්න ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.